හරි එතකොට දැන් අපි දැන් බලන්න ඕන අපි ත්‍රිකෝණමිතික මාතෘකාව ලියාගන්න ත්‍රිකෝණමිතික සමීකරණ දැන් ලියන්න. හරි ත්‍රිකෝණ සමීකරණ ටික අපි ලියා ගන්නවා දැන්. දැන් මේ පාඩමේ සමීකරණ ටිකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම හැම එකටම ඕනේ. හරි. මේක ලියා ගන්න. මුලින්ම අපි පළවෙනි එක තමයි මේක. පාවිච්චි කර සමීකරණ සම්බන්ධ. පාවිච්චි කර සම්බන්ධයෙන් ගන්න සමීකරණ. හරි. මේක හරි. පළවෙනි එක. දැන් මේක මම අර වගේම මෙහෙම ත්‍රිකෝණයක් ගහගන්න. ABC. හරි. ABC. ඊට පස්සේ මම මේ වගේ කෝණයක් දාගන්නවා θ කියන. හරිනේ දාගත්තා. ඊට පස්සේ මම ලියනවා මෙහෙම. sin θ. මේකේ sin කෝණය. sin කෝණය සමානයි මොකද්ද සම්මුඛ පාදය. මතකයි? BC. මෙදීම කාරණේ AC. හරි BC බෙදීම AC ගන්න. ඊළඟට cos θ ගන්න. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදය AB බෙදීම කාරණේ AC. හරි. අපි මේ පාද වලට නෑ මෙහෙම කමන්නේ මෙහෙම ගමුකෝ දැන් අපි මෙහෙම එකක් කරනවා. sin ගන්නවා වර්ගය. sin වල වර්ගය ගන්න. හරිනේ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් sin කියලා මේකනේ තියෙන්නේ මේකේ වර්ගය දැන් අපි සාමාන්‍යයෙන් x තිබ්බොත් x වර්ගය මෙහෙමනේ ලියන්නේ. එදා මම කිව්වනේ. ඒතර sin වර්ගය ලියන්නේ මෙහෙම නෙමෙයි. ඔන්න ඕන නෙමෙයි sin වර්ගය අපි ලියන්නේ සාමාන්‍යයෙන් ඈ sin මේ වර්ගය මෙතනට දාලා තමයි ලියන්නේ. sin ගාවට තමයි වර්ගය දාන්නේ. දෙවෙනි බලය දාන්නේ. ඊට පස්සේ තමයි θ කෝණය ලියන්නේ. ඒතර sin වර්ගය θ සමානයි දැන් මේ දෙපැත්තම වර්ගය ගන්නවා. එතකොට මොකක්ද දෙන්නේ BC වර්ගය බෙදීම AC වර්ග. හරි. ඊට පස්සේ cos ගන්නවා. cos වලත් එහෙම වර්ගය ගන්නවා. cos වර්ග θ එතකොට අපිට ගන්න පුළුවන් AB වර්ගය බෙදීම AC වර්ගය. හරි. මේක අපි ගමු 1 කියලා. මේක ගමු 2 කියලා. හරි. දැන් අපි කරන්නේ මේ දෙක එකතු කරමු. 1 ධන 2 එකතු ගන්න. වම් පැත්තේ මොකක්ද දෙන්නේ sin වර්ගය θ ධන cos වර්ගය θ. සමානයි දකුණු පැත්තේ එනවා BC වර්ගය බෙදීම AC වර්ගය. ධන මෙතන AB වර්ගය බෙදීම AC වර්ගය. දැන් අපිට ගන්න පුළුවන් මෙතන AC වර්ගය තියෙන්නේ මේ පොදු හරය. AC වර්ගයේ පොදු හරය හින්දා මෙහෙම ලියා ගන්න AC වර්ගය කියලා. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් මෙතන BC වර්ගය ධන AB වර්ගය. හරි ඔය ඉව. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? BC වර්ගයේ ධන AB වර්ගය. මේ මොකද්ද මේක? දැන් මේ ත්‍රිකෝණය අපි ගත්තොත් මේ ත්‍රිකෝණය ගත්තොත් මේකට අපි මේ ත්‍රිකෝණයක් ඉඳලා මේකට දාන්න පුළුවන් අපිට නේ. මොකද්ද AC වර්ගය? කාරණේ වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. මේක තමයි අපි දන්න ප්‍රමේයනේ. මේක තමයි පයි ප්‍රමේය. හරි. හරි. මේකනේ. දැන් AB වර්ගය ධන BC වර්ගයට සමාන වෙනවා AC වර්ගය. පේනවනේ. මේදී BC වර්ගය ධන AB වර්ගය. සමාන මොකද? සමාන වෙන්නේ AC වර්ගයට. එහෙනම් මේ කොටස සමාන වෙනවා AC වර්ගයට. මේ දෙන්න එකතුව සමාන වෙන AC වර්ගයට. මේ ප්‍රමේය. ඒක AC වර්ගයේ බෙදීම AC වර්ගයේ අපිට ගන්න පුළුවන් 1යි. 1යි. හරි. දැන් එහෙනම් අපිට සමීකරණයක් හම්බ වෙනවා මෙහෙම. sin වර්ගය θ ධන cos වර්ගය θ සමානයි 1. මේ තමයි පළවෙනි සමීකරණය. ඕක ලියාගන්න. දැන් මේක තමයි ප්‍රධාන සමීකරණය. හරිද? මේකෙන් ගන්න පුළුවන් තව සමීකරණ දෙකක් ගන්න පුළුවන්. හරි. sin වර්ග θ cos වර්ග θ. දැන් මෙතන මෙතන අපි මේ θ ම ඕනේ නැහැ. මෙතන අපි ගමු තව කෝණයක් ගමු ඇල්ෆා කියලා. එහෙනම් මේ ඇල්ෆාටත් ඒකම වෙනවා. හරිද? ඕනෑම කෝණයක ඒකේ sin
අගේ වර්ගයයි හරිනේ cos අගේ වර්ගයයි එකතුව අනිවාර්යයෙන්ම එක වෙනවා ඕනම කෝණේ හරිනේ දැන් අපි දුමු sin වර්ග අංශක 1 cos වර්ගයේ අංශක 1 ඒත් එකයි හරිනේ sin වර්ගයේ අංශක 300 cos වර්ගයේ අංශක 300 හරි ඒක තමයි අනිවාර්යෙන් වෙන්නේ අපි අනිවාර්යෙන් වර්ගෙ තියෙනවා නේද මේ වර්ග වෙන්නේ එතකොට දැන් ගන්න පුළුවන් තවත් මේ සමීකරණයක් මෙතනින් ගමු මේ දැන් අපිට පුළුවන් මේ sin වර්ගය කියලා මෙහෙම ලියනවා හරි cos වර්ගය θ සමාන එකනේ හරි දැන් මම මේ දෙපැත්තම බෙදනවා sin වර්ග θ වලින් මෙතන බෙදනවා sin වර්ග θ වලින් මේක බෙදනවා sin වර්ගයේ θ වලින් මේක බෙදනවා sin වර්ගයේ θ හරිනේ දැන් මොකක්ද වෙන්නේ මෙතන sin වර්ගය බෙදීම sin වර්ගයේ එකනේ එක දාන්න මෙතන මොකක්ද වෙන්නේ cos වර්ගයේ θ බෙදීම sin වර්ගයේ θ දැන් අපි දන්නවනේ මේ sin θ බෙදීම cos θ මොකක්ද කියලා tan θ නේද මේක කරලා තියෙනවනේ මේකේ කොහෙද කරලා තියෙනවනේ මතකනේ sin බෙදීම cos කියන්නේ tan දැන් නැත්නම් මේක ඕන ලියාගන්න රොටින් හරිද මෙහෙම දාගන්න මේ හරි ඒ කියන්නේ අපි දන්නවා මෙහෙමනේ tan කියන්නේ මොකද්ද tan කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදයේ හරිනේ දන්නවනේ එතකොට sin කියන්නේ මොකද්ද sin කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම කර්මය cos කියන්නේ බද්ධ පාදයේ වෙදීම කර්මය දැන් sin බෙදුවොත් cos වලින් මොකක්ද දෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්මය බෙදීම මෙතන බද්ධ පාදයේ බෙදීම කර්මය දැන් මේ බෙදීමක් කියන්නේ ಗುಣ කිරීම පරස්පරයි කර්ණය උඩ ආවිලා මොකද්ද වෙන්නේ කර්ණය මෙහෙම ආවිලා කර්ණය කැපිලා යනවා කර්ණය කැපෙනවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ වෙනවා ඒක සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ කියන්නේ tan හරිනේ අන්නේ ගන්න පුළුවන්. ඒතර මේක මෙතන දාන්න පුළුවන් මෙතන. හරි අපිට. දැන් මෙතන එක එනවා. මෙතන මොකක්ද දෙන්නේ? cos වර්ගයේ බෙදීම sin වර්ගයේ. දැන් sin බෙදීම cos આવොත් මොකද යන්නවනේ. මේක අතොත් පරස්පරය මොකක්ද දෙන්නේ? මේකේ පරස්පරය. මම කියවනේ tan වල පරස්පරය මොකක්ද දා කිව්වනේ මුල්ම දවසේ. කිව්ව tan වල පරස්පරය අපි ගත්තේ cot කියලා. මතකනේ? sin වල පරස්පරය cosec. sec වල මේ cos වල sec tan වල cot දැන් මෙතන අපිට තියෙන්නේ cos බෙදීම sin මේකේ පරස්පරය cos දිලා බෙදීම sin එහෙනම් මෙතන පරස්පරය tan වල පරස්පරය වෙන්නේ ඒ කියන්නේ එකවර tan తీරනේ මේ තියෙන්නේ ඒතකොට tan වල පරස්පරය කියන්නේ cot θ එහෙනම් මේ තියෙන්නේ cot වර්ගයේ තියෙන මොකද මෙතන වර්ගෙට තියෙන්නේ මේකත් වර්ගය මෙතන cot වර්ගය වෙන්නේ සමානයි මෙතන මොකද්ද එකයට sin වර්ගයේ θ. එකයට sin θ කියන්නේ මොකද්ද? cosec නේ. මේකේ වර්ගය තියෙන්නේ. එහෙනම් cosec වර්ගයේ θ. මේ තියෙන දෙවෙනි එක. මෙලින් දෙවෙනි සමීකරණය. මේ පළවෙනි එක මේක දෙක. හරි. හරි ඊට පස්සේ මේ දැන් යන තුන්වෙනි එකට. දැන් මේ ලියනවා හරි තුන්වෙනි ආයි මේකම ගන්නවා මේ අපි ප්‍රධාන සමීකරණය ගන්නවා sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමාන 1 හරි දැන් මම දෙපැත්තම බෙදනවා මේ දෙපැත්තම බෙදනවා cos වර්ගයේ θ වලින් හරි දැන් මෙතන මොකක්ද වෙන්නේ sin වර්ගයේ θ බෙදීම cos වර්ගයේ θ මෙතන cos වර්ගයේ θ sin වර්ගයේ θ sorry මේ cos වර්ගයේ තියෙන්නේ නේද මෙතන එකයට cos වර්ගයේ θ දැන් මොකද වෙන්නේ මේ දෙක කැපෙනවා පේනවනේ cos කැපිලා මේ cos වර්ගයට එක වෙනවා මෙතන මොකක්ද වෙන්නේ sin බෙදීම cos කියන්නේ tan වර්ගයේ θ කියන්නේ නේ දැන් මෙතන ඉන්නේ එක මෙතන එකයට cos වර්ගය කියන්නේ එකයට cos කියන්නේ cos වල පරස්පරයනේ
sec වර්ගයේ theta. මේ ඊළඟ තුන්වෙනි එක. වැඩි අනිවාර්යෙන් බලන්න ඕනේ. වැඩි අනිවාර්යෙන්ම ඕනේ. හරි. කියාගන්න වෙටි. හරි. දැන් මේ ටික හරියනේ නේ. දැන් අපි මෙන්න මේ සූත්‍ර තුනක් තියෙනවානේ දැන් මෙතන. මේ තුනෙන් අපිට අරන් බලමු සර්ව සාම්‍ය කියලා දාලා තියෙනවා. සර්ව සාම්‍ය කියන්නේ මේ මම කියන්නේ. හරි. සර්ව සාම්‍ය කියන්නේ මේ මෙහෙම සූත්‍රයක් තිබ්බොත් ඒකේ වම් පැත්ත නැත්නම් LHS හරිනේ සමාන කරලා පෙන්නුවොත් එහෙම දකුණු පැත්තට RHS එහෙනම් ඒක සර්ව සාම්‍යයක් කියලා පෙන්වන්න පුළුවන් හරිනේ ඒ කියන්නේ දෙපැත්ත නැත්නම් මේක සමානයි හරිද අපිට පෙන්වන්න ඕනේ මේ පැත්ත අරන් පෙන්වන්න ඕනේ මේ පැත්තට සමාන වෙනවා කියන්නේ ඒක තමයි කරන්න තියෙන්නේ දැන් මේ අපි ගත්තනේ සූත්‍ර අපි මෙතන තුනක් ගත්තනේ අපි දැන් සූත්‍ර තුනක් ගන්නවානේ මේ තුන දාලා බලමු උදාහරණයක් ගන්න. හරි දැන් මම හදන උදාහරණයක් මේ වගේ. මෙතන පළවෙනි sin A සමානයි cos A බෙදීම sec වාරයක් sec A බෙදීම cosec A සමානයි tan A බෙදීම වර්ගමූල 1 දාන tan වර්ගයේ ඔන්නෝව තියෙනවා හරි දැන් මේක අපි ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේක මේ දෙක ගන්න මේ දෙක දැන් මෙතන අපිට වම් පැත්තෙන් පටන් ගත්තොත් වම් පැත්තෙන් අපිට ගන්න දෙයක් නැහැ නේ sin විතරනේ තියෙන්නේ ඒ හින්දා මේ මේක ඉස්සරහට අපි හදාගෙන යන්න මේ ක්‍රමයක් නැති වෙනවනේ මේක පුළුවන් දකුණු පැත්ත හැබැයි මේ එනවා පටන් ගමු දකුණු පැත්තෙන් RHS වලින් හරිනේ ඒ කියන්නේ cos A වාරයක් sec A cosec A හරිනේ ඔක යාගන්න අපි දැන් මේක ලියලා පෙන්නමු මේකට සමානයි කියලා මේකත් ඒක දකුණු පැත්තනේ මේම ලියලා පෙන්නන්න ඕනේ මේකට සමානයි කියලා වම් පැත්තට සමානයි හරිද දැන් බලන්න මේ cos A අවුලක් නැහැ මේක ප්‍රශ්නයක් නැහැ මෙතන sec A කියන්නේ මොකක්ද cos A ව දිනනවා sec A කියන්නේ cos වල පරස්පරය නේද ඒක මම ලියනවා එකයට cos A කියලා sec A කියන්නේ කියන්න පුළුවන් බෙදීම cosec A කියන්නේ මොකක්ද cosec කියන්නේ sin වල පරස්පරයනේ කියන්නේ එක යන sin කොහොමද යන්න පුළුවන් නේ දැන් පේනවානේ cos A කැපෙනවා cos A වලට හරිනේ මෙතන අපිට මොකක්ද දෙන්නේ එකයට sin දැන් මොකක්ද අපිට වෙන්නේ මෙතන මාරු වෙනවා නේ මෙතන මේක උඩට යනවා sin එක යනවා උඩට ලවයට යනවා උත්තරේ මොකද්ද sin එක එහෙනම් මේක සමානයි LHS පේනවද පොඩක් අත දකුණු පැත්තෙන් පෙන්නුවා මෙන්න මේ වම් පැත්ත සමානයි කිය හරිනේ ඒ තියෙන්නේ මෙන්න මේ පළවෙනි දෙක දැන් යන්න ඕනේ මේ මෙයාටයි මේකයි මේ අන්තිම දෙක මුල් එකයි අන්තිම එකයි ඒ කියන්නේ sin A සමානයි කියලා පෙන්නන්න ඕනේ tan A වෙදීම වර්ගමූල 1 දන tan වර්ගය A ඔන්නෝම පෙන්නන්න මේකත් දැන් සර්ව සාමයක් හරි දැන් මේකෙත් වම් පැත්තෙන් පටන් ගන්න වැඩක් නැහැ තේරුමක් නැහැ මෙහෙන් පටන් ගමු අපි ගන්නවා RHS දකුණු පැත්ත tan අපි ලියමු එහෙම tan ලියමු sin A බෙදීම cos A කියලා ලියන්න පුළුවන් මම කිව්වේ tan සමානයි sin බෙදීම cos කියලා මේක එහෙම ලියාගත්තා බෙදීම මේ මොකද්ද එකදර tan වර්ගයේ ඒ තිබ්බනේ සූත්‍රය අර අපි ගත්ත සූත්‍ර තුන මොනවද තිබ්බේ වලද ඉස්සරහම තිබ්බේ මොකද්ද sin වර්ගය θ cos වර්ගය θ සමාන 1 ඔය පළවෙනි එකනේ මතකනේ දෙවෙනි කොහොමද ආවේ එක දන cot වර්ගය θ සමානයි cosec වර්ගය θ ඔය දෙවෙනි එකේ තුන කොහොමද ආවේ tan වර්ගය θ ධන 1 සමානයි sec වර්ගය දැන් මේ බලන්න මේ tan වර්ගය θ ධන 1
tan වර්ගය a ධන 1. දැන් මෙතන කෝණේ θ මෙතන කෝණේ a. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ මේ tan වර්ගයේ ධන 1 කියන්නේ sec θ sec වර්ග θ. මේ කොටස මේක සමාන වෙනවනේ. එහෙනම් මේක මෙතෙන්ට දාගන්න පුළුවන්. එහෙනම් බෙදීම වර්ගමූල දාලා එක දාන tan කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටසට අපි ලියන්න පුළුවන් sec වර්ගය a. හරිනේ? කොහොමද දැම්මා? දැන් මොකක්ද අපිට? මේක සමානයි sin a බෙදීම cos a එම තියෙනවා හරි. මෙතන මොකක්ද දෙන්නේ? වර්ගමූල sec වර්ගය කියන්නේ sec වර්ගයේ වර්ගමූලය sec a නේ. වර්ගයේ වර්ගමූලය sec a. sec කියන්නේ මොකක්ද? sec කියන්නේ එකට cos පරස්පරයෙන්. එහෙනම් sin a බෙදීම cos a. හරි. ඊට පස්සේ බෙදීමයි ගන්න පුළුවන්. බෙදීම sec a කියන්නේ එක යට cos a. පේනවනේ? දැන් මොකද්ද මේ ගන්න පුළුවන්? මෙතන sin a cos a ගුණ කිරීම පරස්පරයි. cos a නේ. දැන් මොකද වෙන්නේ? cos a බෙදීම කියන්නේ මේක කැපෙන අපේනවනේ. උත්තරය අන්තිමට නම් sin a කිය. සමානයි RHS පේනවනේ. sorry LHS. මේකනොත් මෙන්න මේ පදේ ගත්තා. මේක ගත්තා. අන්න එහෙම වම් පැත්ත සමාන වෙනවා දකුණු පැත්ත. එහෙන් පෙන්නුවොත් හරි. හරි මේක ලියා ගන්න උදාහරණේ. හරිද මේ උදාහරණේ පළවෙනි එක. අපි තව උදාහරණයක් ගමු. දෙවෙනි එක තව එකක් ගමු. මේක ලියා ගන්න හරි මම මේක ලියන්න යන්න ටික හරි. දෙවෙනි එකේ බලමු. මෙන්න මේක. එක දාන sin alpha. බෙදීම එක කරින sorry එක දාන cos alpha. ගුණ කිරීම එක දාන sec alpha. බෙදීම එක දාන cosec alpha. සමානයි. සමානයි මොකටද? අපිට පෙන්වන්න ඕනේ හරි පෙන්වන්න ඕනේ මෙතන tan alpha කියන. tan alpha. හරි දැන් මේකෙත් අර මම කිව්වාගේ මේ දකුණු පැත්තෙන් පටන් ගන්න වැඩක් නැහැ. මේ විශාල පදේ මේ පැත්තෙන් මේ පැත්තේ පටන් ගත්තා නම් හරි. ලේසි උත්තරේ ගන්න. හරිනේ? හරිනේ? එතකොට දැන් හරි. දැන් මෙතන බලන්න මේ එක දන sin alpha මෙතන cos alpha තියෙනවානේ. මෙතන sec alpha තියෙනවා cosec alpha තියෙනවා. ඒතකොට අපිට දැන් මේ හැම එකක්ම ලියාගත්තොත් sec alpha cosec alpha එකක් ලියාගත්තොත් එimhe sin cos වලින්. ඒතකොට මේ sec cos එක අයින් වෙලා යනවානේ. නේ. එහෙම කරලා ලේසි වැඩි. එහෙනම් මෙතන අපිට මෙහෙම ලියමුනේ එක දන sin alpha එක දන cos alpha. කොහොම ලියුවා? මෙඩිකල් ලියාගමු අපි මේ දැන් මෙතන sec කියන්නේ මොකද්ද? එක ධන sec කියන්නේ එක යට cos alpha. cos වල පරස්පරයෙන්. වෙලී මෙතන එක ධන cosec කියන්නේ එක යට sin alpha. අපි මේ ගන්න LHS ඈ. වම් පැත්ත ගන්න. LHS තමයි ගන්න. නැත්නම් වම් පැත්ත. හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් මෙතන අපිට දාන්න පුළුවන් මේක අවුලක් නැහැ. මෙතන එක ධන sin alpha එක ධන cos alpha එක හරි. නේ මේකට මොකක්ද දෙන්නේ?
මේකට දැන් මෙතන cos alpha දිනනවා නෙවෙයි පොදු හරේ cos alpha වෙනවා. මෙතන පොදු alpha මේ පොදු හරේ sin alpha එනවා. එහෙනම් මෙතනට මේක වැඩි වෙනවනේ cos alpha වලින්. cos alpha ධන 1 එනවා මෙතන. මෙතන බෙදීම cos alpha. හරි. බෙදීම මෙතන එන්නේ මොකද්ද? මෙතන sin alpha මේකේ පොදු හරය. ඒකට එක ධන sin alpha නැත්නම් sin alpha ධන එක වෙනවා මෙතන වැඩි කරා. දැන් මෙතන එක කියන්නේ එක බෙදීම එකනේ. එතන sin alpha වට පස්සේ පොදු හරයට එතන sin alpha ධන 1. බෙදීම අර පොදු හරේ sin alpha. හරි. දැන් මොකද මෙතන එන්නේ වාන්නේ මේ? එක ධන cos alpha එක ධන cos alpha. ඒක කැපෙන්නේ නැද්ද මේ දෙක? මෙයාට මෙයා කැපෙනවා මේ එක වගේ පදයක් තියෙනවා. මෙතන එක ධන sin alpha මේ තියෙන්නේ මේ වගේ. තව පදයක් කැපෙනවා. මේ හරේ ලවයේ මේක ලවයේ තියෙන්නේ මේක ලවයේ මේක හරේ තියෙන කැපෙනවා. මේක තියෙන්නේ හරේ මේක ලවයේ කැපෙනවා. දැන් මොකද්ද අපිට එන්නේ මෙතෙන් එන්නේ වම් පැත්තේ මොකද්ද? මේ එකයට cos alpha. බෙදීම එකයට sin alpha. මොකද ගන්න ඉතුරු වෙන්නේ? එතකොට දැන් මෙතන අපි ගන්නවා පරස්පරය. එතකොට අපිට මොකක්ද දෙන්නේ? sin alpha. බෙදීම cos alpha. tan alpha. ඔය ඉන්නේ දකුණු පැත්ත මේ සමාන RHS. එහෙනම් මේක මේ අපි ගත්තා මේ සර්ව සාමනේ. හරි. මේක ලියගන්න. හරි ඊළඟ තව එකක් බලමුනේ. මේ තව එකක් ලියන්න දෙවෙනි එක තව එකක් දානවානේ. මෙහෙම 2 ඍණ 3යි cos වර්ගය θ. හරි. සමානයි 3යි sin වර්ගය θ. ඍණ 1 කියලා පෙන්නන්න ඕනේ. හරි දැන් මේකෙන් දැන් මෙතන අර වම් පැත්තත් එකයි දකුණත් එකයි නේ. එක වගේනේ. එන්න ඕනම පටන් ගන්න. ඕන නම් වම නැත්තම් දකුණ ගන්න. මම ගන්නම් LHS ගන්නම් හරි. වම් පැත්ත. එතන මොකක්ද එන්නේ 2 ඍණ 3යි cos වර්ගය θ. දැන් මේක අපිට කොහෙද අහුවෙන්නේ? cos වර්ගය θ. මොකද්ද සමීකරණය මෙන්න මේක. sin වර්ගය θ දන cos වර්ගය θ එකයි. මේක අපිට ගන්න පුළුවන් cos වර්ගය θ. මොකක්ද දෙන්නේ එතකොට? මේ sin අනිත් පැත්තට යනවානේ. 1 ඍණ sin වර්ගය θ. ඒක දානවා මෙතෙන්ට. නේ 1 ඍණ sin වර්ගය θ. දැන් අපිට මොකක්ද දෙන්නේ? 2 ඍණ 3යි මෙතන ධන 3යි sin වර්ගය θ. දැන් මොකක්ද දෙන්නේ? 3යි sin වර්ගය θ. 2 ඍණ 3 කියන්නේ 1යි. ඍණ 1යි. හරි මේකනේ RHS. දේවානේ දකුණු පැත්ත ආවනේ. අන්න ඒක ගන්න තියෙන්නේ. මේකත් දාගන්න. ඊට පස්සේ තව එකකුත් ගියාගමු. sin a ධන cos a වර්ගය ධන sin a ඍණ cos a වර්ගය සමානයි 2යි. 2යි. හරිනේ. දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මේ පදයක වර්ගායිතයන්නේ තියෙන්නේ වර්ගයන් තියෙන්නේ. නේ. ඒතර වර්ගායිතය ගන්නේ කොහොමද? sin වර්ගය a ධන cos වර්ගය a දෙවාරක් මෙතන ගුණිතේ නේ. 2යි sin a cos a. හරිනේ. ධන මම LHS ගත්ත වම් පැත්ත හරි. මේ තියෙන වර්ගායිතයන්නේ. ඒ කොහොමද ලියන්නේ? sin වර්ගය a ධන cos වර්ගය a ඍණ නේ. මෙතන ඍණ එනවා ඍණ 2යි sin a cos a. මතකනේ? x ඍණ y වර්ගය වගේ තමයි නේ. x ධන y වර්ගය. හරි දැන් මොකක්ද වෙන්නේ මේ? ධන 2යි sin a cos a. ඍණ 2යි sin a cos a. ඒක කැපිලා නේද? ධන කැපෙනවා ඍණ උත්තර දෙක එකයින් ගිහලා. අපිට මොකද ඉතුරු වෙන්නේ? sin වර්ගය දන cos වර්ගය. මොකද්ද? sin වර්ගය ඕනම කෝණයක් දන cos වර්ගය ඕනම කෝණයක් එකයි. එහෙනම් මෙන්න මේ කොටස එක වෙනවා නේද?
මේ මොකක්ද? මේකත් ආයේ වගේමනේ. sin වර්ගයේ cos වර්ගයේ ඒකත් එකයි. දෙක හැදෙනව නෙමෙයි. සමානයි RHS. හරි. ඒක ගන්න පුළුවන්. තව උදාහරණයක් ගමු. මේ sin 4 වෙනි බලය θ ධන cos 4 වෙනි බලය θ සමාන 1 ඍණ sin වර්ගය θ cos වර්ගය θ. හරි මේක පටන් ගන්න පුළුවන්. අපි පටන් ගමුකෝ මොන පැත්තෙන්ද? අපි දන්නේ මේ sin වර්ගය අපි දන්නවනේ. cos වර්ගයක් දන්නවනේ. එහෙනම් මේ පැත්තෙන් පටන් ගමුනේ. දකුණේ. නැත්නම් මේ ගන්න පුළුවන් අවුලක් නැහැ. පටන් ගමු දකුණු පැත්තෙන් RHS වලින්. 1 ඍණ sin වර්ගය θ. cos වර්ගය කොහොමද ලියන්නේ? මේ cos වර්ගය කියන්නේ මෙතන මේ ආයි බලන්න. cos වර්ගය කියන්නේ 1 ඍණ sin වර්ග θ. ඒක මෙතෙන්ට දාන්න. එතකොට sin වර්ගය θ වතාවක් 1 ඍණ sin වර්ගය θ. ඔබ ගන්න බැරිද? පුළුවන් නේ? හරි. එතකොට අපිට එනවා 1 ඍණ මෙතන sin වර්ගය θ. මෙතන ධන sin 4 වෙනි බලය. මෙන්න මේ කොටස දැන් අපිට ආවනේ. අපිට අඩු මොකද්ද මේ cos 4 වෙනි බලය. මෙන්න මේ කොටස අඩුයි. මේක දැන් මෙතෙන්ට ආවා උත්තරේට. මේකෙන් මොකද ගන්න පුළුවන්? මෙන්න මේ කොටසෙන් ගන්න පුළුවන් මෙහෙමනේ. දැන් එක කියන්නේ මොකද්ද? එක කියන්නේ මේ අපි දන්නේ එක නෙමෙයි. එක කියන්නේ sin වර්ගය දීලා cos වර්ගය දීලා. නේ? හරි. හරි. එතකොට sin වර්ගය දීලා cos වර්ගය දීලා දාන්න පුළුවන් මෙතෙන්ට. ආ නේ. සෝරි දැන් මෙන්න මෙතන මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන 1 ඍණ sin වර්ගය දීලා. මේ මොකද්ද මේක? දැන් අපි දන්නවා මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේක මෙතන තියෙන පේනවා. සමාන කාට මේක සමානද cos වර්ගය දීලානේ. 1 ඍණ sin වර්ගය දීලා සමානයි cos වර්ගය දීලා. පේනවනේ. එහෙනම් මේ කොටස දාපුවා cos වර්ගය දීලා කියලා නේ. cos වර්ගය දීලා. හරි මෙතන දානවා sin 4 වෙනි බලය θ. හරි. එහෙනම් මේක තමයි උත්තරේ නේ. මෙතන LHS එන්නේ. මෙතන මේ ගානේ මෙතන වර්ගය ඉන්නේ නේ. පොඩ්ඩක් වැරදිලා මෙතන. මෙතන වර්ගය. හදාගන්න. හරි. හරිද? දැන් මෙහෙම තියෙන්නේ. දැන් මෙතන අපිට tan වලින් තියෙන්නේ මේ. මෙතන tan මෙතන tan. දැන් මෙතන මේ tan n θ. ඒ කියන්නේ වෙන කෝණයක්. මෙතන tan θ. ඒක වෙන කෝණයක්. හරිද? වෙනවනේ කෝණ දෙකක් ඈ. හරි. දැන් මේ පටන් ගන්නේ කොහොමද අපි දැන් මේක? මෙහෙම ගමුනේ. දැන් අපි මෙතන sin එක තියෙන ඔක්කොම sin කොටස් තියෙන. එහෙනම් මෙන්න මේ tan එකත් හරවගමු sin වල. sin සහ cos වලට. ඒතකොට ලේසිනේ. නේ? හරි. මෙහෙම ගමු. දැන් මෙතන අපි ලියන්න පුළුවන් n tan කියන්නේ මොකද්ද? sin θ බෙදීම cos θ. හරිනේ. මේක. සමානයි මෙතන තියෙන්නේ tan n θ කියන්නේ මොකද්ද? tan කියන්නේ sin n θ බෙදීම cos n θ. මෙතන මේක ගත්තා. හරිනේ. දැන් මේ බලන්න මේ sin n θ sin θ. sin n θ sin θ මේ දෙකම අපිට අහු වෙනවානේ මෙතන මේ දෙපැත්ත තියෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනය අපිට හොයාගන්න කොහොමද? මෙන්න මේක හොයාගන්නේ කොහොමද? මේ කොටස මෙතෙන්ට දාගත්තොත් වැඩි හරිනේ. මේක දානවා මෙතෙන්ට, මෙයාව දානවා මෙතෙන්ට. මේ කොටස මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට දානවා. එතන මොකක්ද අපිට එන්නේ? sin n θ. මෙයා මෙතෙන්ට ගියාම බෙදීම sin θ.
මෙතනට n ගාවට මේක යනවා. එතකොට n cos n theta. ඉතින් මෙතන cos theta. පුළුවන් නේ හරිනේ පේනවනේ. දැන් අපිට ඕනේ මේකේ වර්ගය මේ දෙකේ වර්ගය ගන්න ඕන වර්ගය. එහෙනම් මේකත් අපි ගන්නවා වර්ගය. මේ සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ගය ගන්න. අපිට නම් sin වර්ගය n theta බෙදීම sin වර්ගය දිග සමානයි එකත් වර්ගය. n වර්ගය n theta බෙදීම cos වර්ගය theta. පේනවා? දැන් මෙතන මේ බලන්න මේ දැන් මෙන්න මේ වම් පැත්තට සෙට් එක අහුණා මේ. දකුණේ තියෙන උත්තරේට තියෙන n වර්ගයක්. n වර්ගය මේකෙත් තියෙනවා. හැබැයි cos මොකුත් නැහැ. මේකේ තියෙන sin විතරයි නේ. ඔක්කොම sin තියෙන්නේ. එහෙනම් මෙන්න මේ cos ලියා ගන්න ඕනේ sin කරලා. කොහොමද ඒක ලියාගන්නේ? නැත්තම් මෙහෙම කරමු. දැන් අපිට උඩ n වර්ගය තියාගන්න බෑ. උඩ නේද? මෙතන ලවයේ n වර්ගය තියාගන්න ඕනේ. එහෙනම් මේ cos වර්ගයෙන් n අයින් කරගන්න ඕනේ. එහෙනම් දෙපැත්තම බෙදමු එකේ. ඒතර හරියි. එහෙම ගන්න පුළුවන්. කැමතිද ගන්නෙ? මෙන්න අපි කරමුනේ ඒ කියන්නේ n වර්ගය උඩට තියලා මේක බෙදනවා මෙතනින්. එතකොට cos වර්ගය තියලා බෙදීම මේක මෙතනින් පහළ බෙදුවම cos වර්ගය n theta ඔහොම එනවා. සමානයි sin වර්ගය n බෙදීම sin වර්ගය theta. හරි. හරි දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ගන්න ඕනේ cos වර්ගය තියලා බෙදීම cos වර්ගය n theta. මේක මෙහෙන් ලියන්න හරි. n වර්ගය cos ලියන්න ඕනේ sin වලින්. cos කොහොමද sin වලින් ලියන්නේ? cos වර්ගය කියලා කියන්නේ එක ඍණ sin වර්ගය තියෙනවා. මතකයි? නේ. බෙදීම මෙතන cos වර්ගය theta තියෙනවා නේ. මෙදී එක ඍණ එතකොට sin වර්ගය n theta සමානයි දකුණු පැත්තේ මේක තියෙන sin වර්ගය n theta බෙදීම sin වර්ගය theta. හරි. දැන් මොකද කරන්න ඕනේ මෙතන? දැන් මේකත් වෙන්නේ මේ ගුණිතය අරන් මේ උත්තරේ ගන්න ඕනේ. දැන් මෙතන හැමතැනම මේ sin වර්ගය theta sin වර්ගය theta. sin වර්ගයෙන් theta sin වර්ගයෙන් මේ අපිට ඕන උත්තර දෙක මේ ප්‍රකාශනය මෙතන තියෙනවා. එහෙනම් මේක මෙතෙන්ට දාලා හදා ගන්න ඕනේ මේ ප්‍රකාශනය මෙන්න මේ උත්තරේ අතට හදා ගන්න. හරිනේ? දැන් මේක අපි හරස් ගුණිතය ගත්තොත් මොකක්ද අපිට හම්බ වෙන්නේ? හරස් ගුණිතෙන් අපිට ගන්න පුළුවන් මෙතන මෙහෙම ලියමු මෙතන නේ. මෙන්න මේක පහළ දාන්න මෙහෙම ලියමු. මෙන්න මේ පියවරේදී මෙතනට මෙහෙම ලියමු. n වර්ගය. මෙතන අපි දාගමු එක ඍණ cos වර්ගය කියන්නේ මොකද්ද? එක ඍණ sin වර්ගය theta. හරි. බෙදීම මෙතන ගන්න පුළුවන් එක ඍණ sin වර්ගය theta. හරිනේ. සමානයි දකුණු පැත්තේ යන්න පුළුවන් මෙතන sin වර්ගය n theta. බෙදීම sin වර්ගය theta. අවුල නැහැ නේ. දැන් ගන්න ගුණිතේ. මේකයි මේකයි. මේක මෙහෙන් ලියමු. එතන මොකද අපිට හම්බෙන්නේ? අපිට එනවා ඒතකොට n වර්ගය sin වර්ගය theta ගුණ කරොත් එහෙම n වර්ගය sin වර්ගය අඩු කිරීම ඍණ n වර්ගය sin වර්ගය n theta sin වර්ගය theta n වර්ගය sin වර්ගය n theta sin වර්ගය theta සමානයි දකුණු පැත්තේ මේ දෙක sin වර්ගය n theta හරිනේ ඍණ මෙදින් ඍණ sin වර්ගය theta sin වර්ගය n theta එනවනේ මොකද සෙට් එක වෙනවනේ මෙතන වල නැහැ දැන් මේ බෙදන එක මේ ප්‍රකාශනය අපි ගත්තා ඉස්සර සමීකරණේ හරි sin වර්ගය දන cos වර්ගය සමානයි එක කියන එක තමයි මේකම ගත්තේ එකෙන් cos වලට අපි දාගත්තා sin එක ඍණ sin වර්ගය කියලා මතකනේ හරි දැන් මොකක්ද අපිට දැන් අපිට ඕනේ මෙතන sin වර්ගය ටික එක පැත්තකට දාගන්න අනිත් ටික අනිත් පැත්තට දාගන්න මෙතන sin වර්ගය මෙන්න මේකනේ මේ කෝණය මෙතන තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා
මොකද දැන් කරන්න පුළුවන්. දැන් අපිට ඕනේ sin n theta හොයාගන්න ඕනේ නේ. sin n theta මෙතන තියෙනවා. මෙතනක් තියෙනවා. මේ කොටස අපි දාගමු අනිත් පැත්තට මේ ඊට පස්සේ මේක අනිත් පැත්තට දාගමු. නේ මෙන්න මේ අපි මෙන්න මේ හැඩයට ගන්න මෙන්න මේ හැඩයට ගන්න ඕනේ මේ සමීකරණය. හදා ගන්න මේ sin වර්ගයේ θයි sin වර්ගයේ θයි එක පැත්තකට දා ගන්න ඕනේ. මේ ඔක්කොම සෙට් එක පැත්තකට දා ගන්න. මේක මෙතනක් තියාගෙන හරි. හරියට හදාගමු නේ. දැන් අපි ගමු මෙහෙම. sin වර්ගය n θ. ඒක අපි ගමු පොදු එක. මේක අපි මේ අනිත් පැත්තට දාගමු. මේ කොටස අනිත් පැත්තට දාගමු. මේ තියෙන එන උත්තරේ මෙහෙට දාගන්න. එතකොට ධන වෙනවනේ. නේ? එතකොට sin වර්ගය n θ මෙතන n වර්ගයක් වෙනවා අපිට. n වර්ගයයි sin වර්ගයේ θයි. අඩු කිරීම මෙතන එනවා. sorry. ධන එකක් වෙනවා නේ. ධන මෙතන එකයි. ඍණ sin වර්ගයේ θ එකක් වෙනවා. පේනවද? සමානයි මෙතන n වර්ගය sin වර්ගයේ θ. ඔච්චරනේ නේ පේනවද? හරිනේ දැන් මොකක්ද අපිට ඉන්නේ? දැන් ගන්න පුළුවන් මෙතන මේ කොටස මෙතනින් බෙදනවා. මේ කොටස මෙතනින් මේ කොටස මේ අනිත් පැත්තට අරන් යනවා. එතකොට මොකද වෙන්නේ? sin වර්ගය n θ බෙදීම වර්ගයේ θ සමානයි n වර්ගය බෙදීම මෙන්න මේ සම්පූර්ණ වරහන් n වර්ගය sin දැන් මෙතන මම කරන්නේ එක පැත්තකින් තියෙනවා. ඒක කොහොමද තියෙනවා? මෙන්න මෙතන මේ තියෙන්නේ මේ sin වර්ගය මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට ඒකට පොදු වෙනවා නේ. එතකොට n වර්ගය ඍණ 1 sin වර්ගය θ. තේරෙනවද? මේක එකපාරක් කළා මදි දෙපාර තුන්පාර කරන්න. නැත්තම් මේක වට ඉස්සෙල්ලා ලේසියෙන් ආවනේ. මේක ටිකක් පොඩ්ඩක් විතර අමාරුයි ඈ. තේරෙනවද? මේ අර විචාරලේ පොඩ්ඩක් මාරු කරලා එහාට මෙහාට දාන්න පොඩ්ඩක් නේ. නේද? දෙපාර තුන්පාරක් කරන්න මේක. මේ ගාන ෆෝමැට් එක ගන්න. පේනවනේ? හරි. ලියාගන්න. හරිනේ. දැන් එනම් මේක තමයි අභ්‍යාස එක මම දෙන්නම්. හරිද? පොඩි උට්ටක් එකම දෙන්නම් මේක හදලා හරි. ප්‍රැක්ටිස් කරන මේ දැන් එනම් බලමු ඊට පස්සේ ගමු සූත්‍ර ටික හරි. මේ වගේ තමයි මේකෙන් ගොඩක් ඒවා තියෙනවා හදන්න පුළුවන් ඔය වගේ සූත්‍ර හරි. දැන් මේ සර්ව සම්මයෙන් තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ත්‍රිකෝණමිතික ආකලන සූත්‍ර හරි. ඊළඟ මාතෘකාව දාගන්න මේ ඉස්සෙල්ලා අපි ගත්තේ ඉස්සෙල්ලා අපිට සූත්‍ර තුනක් හම්බුණා නේ. ඒ තුනම ගත්තාම මොකද්ද? තුනම ගත්තේ පරිශ්‍රමයෙන්නේ. දැන් මේක ගන්න ආකලන ක්‍රමය වෙනම යන එකක් ඈ. හරි. ඒක ලියාගන්න මාතෘකාව මේ ත්‍රිකෝණමිතික ආකලන සූත්‍ර. හරි. දැන් මෙතන අපි මේ මුලින් මෙහෙම පොඩ්ඩක් අඳ ගන්නවා මේ පොඩි නිර්මාණයක් අඳ ගන්නවා හරි මෙහෙම. මෙහෙම ත්‍රිකෝණයක් අඳ ගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් අඳ ගන්නවා හරි. මෙතන කෝණය මම ගන්නවා ඇල්ෆා කියලා. ඊට පස්සේ මේක ගන්නවා බීටා කියලා.
ඊපස්සේ මෙන්න මෙතන මේ දිග අපි හිතන එකයි කියලා. මේක අපි එක ලයක් ගන්නවා. එකක් අඳිනවා. හරිනේ. එතන මෙතන අංශක 90ක් එනවා. ඊළඟට මෙතන අංශක 90ක් එනවා. දැන් අංශක 90ක් ගන්න. හරි. ඊට පස්සේ දැන් මෙතන ඇල්ෆා හින්දා මේ ඒකාන්තර කෝණය මෙතනත් ඇල්ෆා එනවනේ. ඒකත් ඇල්ෆා සෙට් වෙනවා නේ පේනවනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන මේ කෝණය මේ කීයෙන් දැන් මෙන්න මෙතනත් මේ ත්‍රිකෝණය ගත්තොත් මෙතනින් මේ මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා හරි මේ මේකත් තියෙනවා මේක ඇවිල්ලා මේ 90ක් හදනවා මෙතන පේනවනේ මෙතන 90ක් වෙනවා මෙතන 90 තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම පහළට ත්‍රිකෝණයක් තියෙනවා මෙතනින් කොහොමද තියෙන්නේ මේ කෝණය අපි දන්නා ඇල්ෆා කියලා ඊට පස්සේ මෙතන 90 නේ මෙතන එන්නේ එතකොට 90 වරින් ඇල්ෆා මෙතනත් ඒකේ හරි මෙන්න මේ කෝණය 90 වරින් ඇල්ෆා මේක මොකද්ද මේකත් 90 වරින් ඇල්ෆා ඒ මෙතන මේ සම්පූර්ණ 90 වන්න තියෙන 90 මෙතන ඇල්ෆා අඩු වුණාම මේ තියෙන්නේ 90 වරින් ඇල්ෆා එහෙනම් මෙතන මේ කෝණය 90 වරින් ඇල්ෆා නම් මේ සම්පූර්ණ කෝණය 90 නම් මේ කෝණෙත් නෑ හරි මේක මෙහෙම අකලලා මේ සම්පූර්ණ එක 90 නම් මේක 90 වරින් ඇල්ෆා නම් මේ කෝණය කීයද මේක අපි හිතමු බීටා කියලා බීටා කියන්නේ මොකද්ද එතකොට 180 වෙන් අඩු වෙනවා මෙතන 90යි 90 සහ 90 වරින් ඇල්ෆා දෙකම අඩු වෙනවා පේනවනේ එතන මොකක්ද දෙන්නේ 90 180 කැපෙනවනේ මෙතන ඍණ ගුණ කිරීම වෙන ධන වෙනවා මෙයා ඇල්ෆා වෙනවා ඒක නෑ ඇල්ෆා කියන්නේ හරිනේ ඒක ඇල්ෆා ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් මේක එකයි මේ පාඩේ දැන් මොකද්ද මේ පාඩේ මෙතන 90 අපි දාගමු හරි දැන් මේ තියෙන්නේ අපිට ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙනවා මේ තියෙන්නේ මෙතන මේක මෙහෙම තියෙන්නේ මේක බීටා තියෙනවා මෙතන මේ දිග එකයි කර්ණය එකයි මේ පාඩේ හොයාගන්න ඕන පාඩේ කීයක් එනවද දැන් මෙතන බීටා නම් මෙතන මේ තියෙන්නේ සම්මුඛ පාදේ මේක කර්ණය දැන් sin එක අපිට ලියන්න පුළුවන් sin බීටා සමානයි සම්මුඛ පාදේ මේක අපි ගමු x කියලා x බෙදීම කර්ණය එකයි එහෙනම් x සමානයි කියන x සමාන එක් වරක් sin බීටා කියන්නේ sin බීටා එහෙනම් මෙතන පාදේ අපි අපන sin බීටා කියලා ඒ පාදේ sin බීටා හරි ඊළඟට දැන් ඔක නෝට් එකේ තියෙනවා හරිද පොඩ්ඩක් ඒකත් බලන්න කොහොමද ඉන්නේ කියලා ඊට පස්සේ දැන් අපිට මෙන්න මේ පාදේ මේ සම්පූර්ණ පාදේ මොකක්ද මේක අපි දන්නවා දැන් මෙන්න මේ පාදේ sin බීටා කියලා හරි හෙව්වා මේ පාදේ ගන්නෙ කොහොමද ඒක අපි මේ තියෙන්නේ බද්ධ පාදේනේ මේ බීටා කෝණයට බද්ධ පාදයන්නේ මේක බද්ධ පාදේ සහ කර්ණේ තියෙනවා cos බීටා සමානයි බද්ධ පාදේ මේක අපි y කියලා ගත්තොත් y බෙදීම කර්ණය එකයි දැන් අර වගේම y සමානයි මොකක්ද නෙක් වරක් cos බීටා එහෙනම් y සමානයි cos බීටා එහෙනම් මේ පාදයේ දිග cos බීටා මේක cos බීටා හරිනේ පේනවනේ දැන් මොකක්ද තව මොකක්ද අපිට වෙන්න ඕනේ මෙතන තියෙනවා මේ cos alpha එක මෙතන තියෙනවා අංශක 90ක් ආයි තියෙනවා මේ වගේම ත්‍රිකෝණයක් පේනවද එහෙනම් මේ පාදේ මොකක්ද ගන්න පුළුවන් මේ පාදේ මොකක්ද කියන්නේ මේ ටික ආයි ගන්න කලින් මේ සම්පූර්ණ දිගම මේ ලොකු දිග මේ සම්පූර්ණ දිග කියන්නේ දැන් මේ ටික හරිය මේක තේරුණානේ දැන් මම මෙන්න මේ ත්‍රිකෝණය ගන්නවා මේ මෙතන මේ තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන එක මේ ඔන්න ඔය ඇවිල්ලා මෙතන ඇල්ෆා තියෙනවා මේ දිග cos බීටා අපි හොයාගත්තා මෙතන අංශක 90 මෙන්න මෙතන අංශක 90යි මේ cos කියන මේ සම්පූර්ණ මෙන්න මේ සම්පූර්ණ දිග දැන් මෙන්න මේක අපිට මෙන්න මේක හොයාගන්න ඕනේ මේ පාදේ සහ මේ පාදේ හොයාගන්න ඕනේ මේ පාදේ හොයන්නේ කොහොමද ඉතින් මේ පාදේ ගමු මේක අපි දාගමු x කියලා කෝණයක් තියෙනවා මේ කර්ණයක් තියෙනවා මේ තියෙන සම්මුඛ පාදේ එහෙනම් හොයන්න පුළුවන් අපිට sin දා sin alpha සමානයි සම්මුඛ පාදේ x බෙදීම කර්ණය cos බීටා එහෙනම් උත්තරේ මොකක්ද x සමානයි ගුණිතයෙන් එනවා හරස් ගුණිතයෙන් sin alpha cos බීටා එහෙනම් මේ පාදයේ දිග sin alpha cos බීටා
sin alpha cos beta. තේරෙනවද? ඊළඟට මේ යට පාදයේ මේ බද්ධ පාදය කොහොමද එන්නේ? බද්ධ පාදය අපි හිතමු මෙතන දාගමු y කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් cos y cos alpha සමානයි බද්ධ පාදයේ y බෙදීම කර්ණය cos beta. දැන් දාලා හරස් ගුණිතේ y සමානයි cos alpha cos beta. එහෙනම් මෙතන පාදය අපිට එනවා cos alpha cos beta කියලා. මේ පාදයේ දිග cos alpha cos beta. පේනවනේ? හරි. දැන් මොකද වෙන්නේ? දැන් මේ පාදෙත් හරි. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. දැන් මෙන්න මේ පාදේ හොයාගන්න. මෙන්න මේ පාදේ හොයාගන්න. ඕනේ. ඒ පාදේ යන්නේ කොහොමද? ඒ පාදේ ගම මෙන්න මෙතන මේ ත්‍රිකෝණේ. මේ මෙන්න මේකේ මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ. හරි. මෙන්න මෙහෙම මේක තියෙන්නේ. මෙතන අංශක 90. මේ පාදේ අපිට හොයාගන්න ඕන අපි x කියලා. මෙතන එකයි කර්ණ එකක් තියෙනවානේ. මේ කෝණය මොකද්ද? මේ කෝණය ඇල්ෆා ධන බීටා. ඇල්ෆා ධන බීටා. මේ තියෙන්නේ ඇල්ෆා ධන බීටා. කෝණ දෙකම තියෙන්නේ. පේනවනේ? හරිනේ? තොර දැන් මොකද්ද අපිට එන්නේ? දැන් මේක බද්ධ වාදයේ මේ කර්ණය. එහෙනම් අපිට දාන්න පුළුවන් cos ඇල්ෆා ධන බීටා. සමානයි බද්ධ පාදයේ x කර්ණය 1යි. එහෙනම් x සමානයි කීයද? x සමානයි cos ඇල්ෆා ධන බීටා. එහෙනම් මේ පාදේ විතරක් cos ඇල්ෆා ධන බීටා. පේනවද? හරි. එතකොට අපිට ගන්න ඕන ඔක්කොම පාද මේ පාදේ ගන්නත් ඕන. මෙන්න මේක. එක් කොහොමද? ඒක මෙන්න මේ දිගනේ. y නේ. මේ දිග සමානද මේ දිගට? ඒක අපි ගමු y කියලා. y ගන්න කොහොමද? y අපි ගමු. දැන් අපිට මෙන්න මේ එක තියෙන. එක දන්නවා, කර්ණය දන්නවා, කෝණය දන්නවා, මේක සම්මුඛ පාදේ. එහෙනම් දාන්න පුළුවන් sin කෝණය. sin alpha ධන බීටා සමානයි සම්මුඛ පාදයේ y බෙදීම කර්ණය 1. එතන y ආයෙ එනවා මොකද්ද? එක් වරක් sin alpha ධන බීටා. එහෙනම් මේ පාදයේ දිගත් අපි එනවා sin alpha ධන බීටා. දැන් මේ හැම පාඩෙම අපි දන්නවා දිග. මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා, මේක හැම එකම දන්නවා. දැන් පොඩි අපි මේකෙන් ගමු පොඩි මේ රූපෙන් ගමු. මේ පොඩි සම්බන්ධයක් ගමු. හරිනේ. දැන් මේ ටික ලියා ගන්න ඉස්සෙල්ලා මුලින්ම මේ ගත්ත විදිය. ආතාව මේක තව පොඩි මෙන්න මේ පාදේ නෑනේ. මේ පාදේ හම්බුන්නේ නැහැ. එකක් ගන්නවා. එකක් ගමුනේ. මේක මම ගත්තේ නෑ. මෙන්න මේ ත්‍රිකෝණේ දැන් මම මේ පොඩි එක ගන්නවා. හරිද? උඩ තියෙන පොඩි එක. ඒකේ මෙතන මේ පාදයක් තියෙනවා sin බීටා කියලා කෝණයක් තියෙනවා ඇල්ෆා කියලා නේ. එතකොට දැන් මෙන්න මෙහෙම මෙතන 90 මෙතන ඇල්ෆා මෙතන sin බීටා. හරිනේ. දැන් මෙතන sin එක අපිට මෙන්න මේ පාදේ ගන්න මේක අපි හිතමු x කියලා. කෝණේ ඇල්ෆා මෙතන නම් මේ තියෙන සම්මුඛ පාදේ මේක කර්ණ. එහෙනම් සම්මුඛ පාදයේ කර්ණය තියෙනවා අපිට sin වල. sin alpha සමානයි සම්මුඛ පාදයේ x බෙදීම කර්ණයේ sin බීටා. එහෙනම් මොකක්ද x සමානයි sin alpha වතාවක් sin බීටා. එහෙනම් මෙන්න මේ පාදය ගන්න පුළුවන් sin alpha වතාවක් sin බීටා. ඒ වගේම වන්න මේ පාදය. මේක අපි දැම්මොත් y කියලා. මේ වෙනත් එතකොට අපිට ගන්න පුළුවන් cos alpha කියන්නේ බද්ධ පාදයේ y බෙදීම කර්ණයේ sin බීටා. අර වගේ y සමානයි හරස් ගුණිතේ මොකක්ද වෙන්නේ? cos alpha sin beta. එතන y සමානයි cos alpha වතාවක් sin beta. එනන්නේ හරිනේ කොහොම ගන්න පුළුවන්. එතන මේ පාඩේත් හරි. ඒකත් දැන් මාක් කරලා තියෙනවා මේ නෝට් එකේ තියෙනවා හරි. දැන් මෙතන තියෙන හැම පාඩේම අපිට හොයාගෙන ඉවරයි. දිගවල ඔක්කොම දාන්න. හරිනේ දැන් තමයි ගන්න තියෙන සූත්‍ර දෙක. දැන් සූත්‍රය ගන්න අපි සාමාන්‍ය ආකලනය කියන්නේ මොකද? ආකලනය කියන්නේ එකතුව කියන එක. හරිනේ ආකලනය කියන්නේ එකතුව. එතන එකතුව ගන්න නම් අපි දැන් මෙතන ඇල්ෆා බීටා දෙකක් තියෙනවනේ මේ කෝණ දෙක. දැන් අපිට සූත්‍ර ටික ගන්න වෙන්නේ sin ඇල්ෆා ධන බීටා වලට. sin ඇල්ෆා ධන බීටා තමයි ගන්න වෙන්නේ. මේ තියෙන්නේ දිග sin ඇල්ෆා ධන බීටා. මෙන්න මේ සම්පූර්ණ දිග. කොහොමද ඒක හැදුනේ?
දැන් කෙලින්ම යන ඉස්සරහට එන්න කෙලින්ම යන ගිහලා මොකද්ද මේ පාර මෙතෙන්ට එනවා නේ ඒක හැදුනේ කොහොමද මෙන්න මේ කොටස සහ මේ කොටස මේක සහ මේක මේ කොටස කීයද මේ දැන් හොයාගත්තේ cos alpha කරන sin beta මේ කොටස කීයද මේකම තමයි sin alpha cos beta එහෙනම් මෙන්න මේ sin alpha ධන beta කියන්නේ මේ දෙකේම එකතුව ඒ කියන්නේ sin alpha cos beta ධන මේ කොටස සහ මේ කොටස දෙන්නේ cos alpha sin beta මේනාගේ රූපෙන් එන්නේ පේනවනේ මේ පාදේ සමාන නම් මේ පාදේ දන්න මේ පාදේ හරි ඊට පස්සේ අපි ගමු cos alpha ධන beta cos ආකාරණ cos alpha ධන beta කොහෙන්ද ඒක ගන්න ඒක අපිට තියෙන්නේ මෙන්න මේතන මේ ආවේදී මෙන්න මේ පාදේ දිග ගන්න කොහොමද ඒක ගන්න පුළුවන් අඩු කරලා මේ මුළු පාදේ මෙන්න මේ සම්පූර්ණ පාදේ දිග තියෙනවනේ cos alpha beta කියන්නේ ඒක අඩු කරනවා මෙන්න මේ පාදේ අඩු කරොත් වැඩි හරියන්නේ මේ සම්පූර්ණ දෙකෙන් අඩු කරනවා මෙන්න මේ කොටස. ඒ කියන්නේ cos alpha beta වලින් අඩු කරනවා මෙතන මේ කොටසට අපිට ආවේ මොකද්ද? මේ කොටසට අපිට ආව උත්තරේ මේදී sin alpha sin beta. ඒ කියන්නේ මේ cos alpha cos beta වලින් අඩු කරනවා මේ කොටස තමයි sin alpha sin beta හරි. හරි. මේ තමයි අපිට ඕන සූත්‍ර දෙක. ආකලන සූත්‍ර දෙක. මේක අනිවාර්යෙන් ඕනේ මේ දෙක. මේ දෙකක් දාගන්න. හරිද දැන් මේක ඉවරයි හරි දැන් අපි ඊළඟට ලියා ගන්න ත්‍රිකෝණ මිතික මේක මගමුකෝ හරි අන්තරය ආකලන ඊට පස්සේ අන්තර මේ කියන ත්‍රිකෝණ මිතික හරි අන්තර සූත්‍ර අන්තරය ඒ කියන්නේ වෙනස් ගන්න අන්තරය දන්න වෙනස නේ දන්නවද හරි මේකත් අර වගේම මේ පොඩි තියෙනවනේ පොඩි මේ වගේ රූපයක් දැනගන්න වෙනවා උත්තරේ ගන්න හරි මුලින්ම අපි අඳින්න මෙන්න මේ වගේ මේ හරි බස් තව එකක් දානවා මෙහෙම හරි ඔන්නෝම පොඩ්ඩක් දැනගත්තා. මෙතන මේ කෝණය ගන්නවා බීටා කියලා. මේ විශාල කෝණය ගන්නවා බීටා කියලා. හරිනේ. sorry මෙන්න මේ පොඩි කෝණය ගන්නවා බීටා කියලා. හරි. මේ විශාල කෝණය ගන්නවා ඇල්ෆා කියලා. මේ විශාල කෝණය ඇල්ෆා. මේ ලොකු එක ඇල්ෆා හරිනේ මේ පොඩි එක බීටා. එහෙනම් මේ ඉතුරු වෙන්නේ කීයද මේක? මේ යට තියෙන එක ඇල්ෆා රින බීටානේ. ඇල්ෆා රින බීටා. ඊට පස්සේ වෙන්නේ මේ පාදයේ දිග අපි ගන්නවා 1 1 හරි. මේ ඔක්කොම අංශක 90 මේ ඔක්කොම අංශක 90. හරි. දැන් පටන් ගමු අර වගේම අපි ගන්න පුළුවන් මේ මෙතන බීටා නම් නෑ මෙතන ඇල්ෆා නෙමෙයි මේ සම්පූර්ණ ලොකු එක ඇල්ෆානේ. එහෙනම් මෙතන අංශක 90 මෙතන ඉන්නේ මොකද්ද? 90 රින ඇල්ෆා. 90 රින ඇල්ෆා මෙතන ඉන්නේ. හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් අපිට ගන්න පුළුවන් මෙතනින් මේ තියෙන ඒකාන්තර කෝණ. මේ කෝණය මේ කෝණය. එහෙනම් මේකත් අපි ගන්න පුළුවන් ඇල්ෆා රින බීටා කියන. ඒකාන්තර කෝණ. මේකයි මේක. මෙතන 90නේ තියෙන්නේ මෙතන 90නේ නේ. එතනින් අපිට ගන්න පුළුවන් තව එකක් මොකද ගන්න පුළුවන් මෙතන අපිට
90 alpha රින beta මෙතන අපිට මේ මුළු කෝණය 90යිනේ. ඒතර මේක අපිට මෙන්න මේ කෝණය ගන්න පුළුවන් අපිට 90 රින මේ කෝණය alpha රින beta. මේ මෙතන 90 කෝණයක් තියෙන මේ පොඩි කෝණය අපි දන්නවනේ alpha රින beta කියලා. මෙන්න මෙතන කෝණය වෙන්නේ උඩ කෝණය 90 රින alpha රින beta නේ. මෙතන ආයි 90ක් තියෙනවා. එහෙනම් මෙතන කෝණය කීයද? මොකක්ද දෙන්නේ කෝණයට දැන්? මේ මෙතන තියෙන්නේ 180 නැත්නම් පයි හරි. ඉතින් අඩු කරන්න ඕනේ මේ කෝණය මේ කෝණය. කියන්නේ 90 කියන කෝණය මෙතනයි ඊට පස්සේ 90 රින alpha රින beta කෝණේ අඩු කරන්න. මොකද දෙන්නේ 180 180 අඩු වෙනවනේ. ඒක කැපිලා යනවා. මෙයා රින එක ධන වෙනවා. එහෙනම් උත්තරේ මොකද? ධන alpha ධන beta එනවනේ. alpha රින beta sorry. දැන් අපිට එන්නේ alpha රින beta කියලා එන්නේ නේ. අර මෙතන මේ alpha රින beta 90 දාගන්න නැහැ හරි පොඩි වෙනසක් තියෙනවා 90 දාගන්න නැහැ මෙතන මේ හරි මෙතන එක ආවට පස්සේ අපිට මෙතන එක කියන්නේ මෙන්න මේ පාදයට ගමු. අර මුල වගේ තමයි ඉස්සෙල්ලා වගේ තමයි එක මෙතෙන්ට එන්නේ. අංශක අණුව මෙතෙන්ට වැටෙන්න ඕනේ. මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. දැන් හැඩය පොඩ්ඩක් මේක අනිත් පැත්ත වගේ එන්න ඕනේ. හරි. ඒතර මේ කෝණය අංශක 90ක් වෙන්න. මේක අංශක 90කට ගන්න. මේක පොඩ්ඩක් දික් වෙන්න. මෙතන අංශක 90ක් එන්නේ. හරි. මෙන්න මේ දැන් මෙන්න මෙතන අංශක ගන්න. හරි. එතන මේ පාදේ එකයි හරි. මේ පාදේ එක අපි ගන්නවා. මේක alpha රින beta හරි. මේක beta මේ මුළු එක alpha. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේක එතකොට alpha රින beta හරි. alpha රින beta මේක ඒකාන්තර කෝණ. හරිනේ. ඊට පස්සේ දැන් පුළුවන් මෙන්න මෙතන කෝණේ ගන්න. මෙන්න මෙතන කෝණේ. මේක මොකද කියලා හොයා ගන්න නේ. මෙතන මුළු එක 90යිනේ. මෙතන බීටානේ. මෙතන එනවා මොකද්ද කෝණේ? මේ කෝණේ මොකද්ද? මේක කෝණයක් බීටා. මේ අනිත් කෝණේ 90. මෙතන මේ සම්පූර්ණ කෝණ දෙකම තියෙනවා. මේක අපි ගමු x කියලා. එහෙනම් මොකද්ද අපිට එන්න පුළුවන්? බීටා කියන එකයි අංශක 90යි. මේ දෙන්න x කියන එකයි alpha රින beta මේ ඔක්කොම 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ටිකනේ. මෙයයි. එතකොට අපිට x නේ x සමානයි. එතකොට මේ 90 අනිත් පැත්ත වෙනවනේ. බීටා කැපෙනවා. මේ බීටා කැපෙනවා බීටාට. x සමානයි. එතකොට 90 ඍණ x. sorry 90 alpha. ඍණ alpha. මේ තියෙන්නේ 90 ඍණ alpha. එහෙනම් මෙතන 90 මෙතන එනම් alpha. හරි. දන්නේ alpha දාගන්න. දැන් හරි ඉස්සෙල්ලා අපි ගත්තා වගේ මෙයාට දැම්මොත් මේ තියෙන්නේ මේ අංශක 90න්නේ. මේක එකයිනේ මේ කර්ණය. නේද? මේ පාදය අපිට ගන්න ඕනේ කොහොමද? මේ පාදය අපි ගන්නෙ. මේක බද්ධ පාදය. මේ කර්ණය. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් cos alpha රින beta කියලා. සමානයි බද්ධ පාදය මේකට අපි හිතමු x කියලා. x බෙදීම කර්ණය එකයි. එන x සමානයි cos alpha රින beta. මේ පාදයේ මුළු දිග cos alpha රින beta පේනවනේ. මේ පාදයේ මුළු දිග.
ඒ වගේ මේ පාදේ ඒකේ මේ අනිත් පැත්ත sin පාදෙන්නේ. මේක sin alpha ඍණ බීටා. අර වගේම ගත්තාම sin alpha ඍණ බීටා මේ මුළු පාද. හරි. ඊට පස්සේ මෙතන alpha නම් මෙතන alpha ආවොත් මේ පාදේ මොකක්ද? නෑ මෙතන එකයි. මෙතන 90 මෙන්න මේ 90 තියෙන මෙතන මේ ත්‍රිකෝණය මෙතන 90 තියෙන. එහෙනම් මෙයාට කර්ණය වෙන්නේ එක. මේක අපි ගත්තොත් බීටා කෝණය කියලා. මෙතන අපිට ගන්න වෙන්නේ cos. නේ? cos බීටා සමානයි මේ තියෙන්නේ බද්ධ පාදේ මෙතන කර්ණය. එහෙනම් මෙතන අපිට ලියා ගන්න පුළුවන් එතනට අපිට එනවා cos බීටා කියලා මේ පාදේ. cos බීටා. හරි. ඊට පස්සේ දැන් අපිට ගන්න පුළුවන් ඊළඟට මෙතනට. මෙතන alpha මෙතන beta මෙන්න මේ පාදේ sin beta ඒ වගේම හරි. මේ ත්‍රිකෝණයට දැම්මොත් එහෙම මේ beta මෙතන සම්මුඛ පාදේ sin beta සමානයි මේ සම්මුඛ පාදේ බෙදීම 1. එහෙනම් මෙයාට නම් sin beta කියලා. ඉස්සරහට ගත්තා වගේම තමයි මේකත් එන්නේ. ඒක sin beta. එහෙනම් මෙතන alpha තිබ්බොත් මේ කෝණය එන්නේ cos මෙතන අපි හිතමු මේ පාදයේ y කියලා cos y සමානයි එතකොට නැත්නම් cos alpha සමානයි y බෙදීම sin beta. එතකොට මෙතෙන්ට එනවා y සමානයි sin beta cos alpha. මෙතෙන්ට එනවා sin alpha cos sin alpha sin beta. හරිනේ මේ පාදෙත් එනවා. එහෙනම් මේකත් සමානයි මේ පාදෙත්. මේකත් අපි හරි මේකත් දාන්න. මේ පාදේ මොකද්ද විශාල පාදේ? මෙන්න මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. alpha මේ පොඩි පාදේ කීයද? මේ පොඩි පාදේ කොහොමද එන්නේ? මෙන්න මෙහෙම එන්නේ. මෙතන මේ මුළු විශාල කෝණය alpha අපි දන්නවනේ. ඊට පස්සේ මේ විශාල මේ කර්ණය අපිට ගන්න පුළුවන් cos beta කියලා. එහෙනම් මේක ගන්න කොහොමද? අර වගේම x දාගන්න මෙතනට. ඒ කියන්නේ cos alpha සමානයි මොකද්ද? x බෙදීම cos beta. x කියන්නේ ඒතර cos alpha cos beta නේ. එහෙනම් මෙන්න මේ දිග cos alpha cos beta. මේ දිගත් ඒකයි. මේ දිග ගන්නේ කොහොමද? මේකේ අනිත් පැත්ත. මේකම අපි වෙනදා y දාගන්න. ඒතකොට sin alpha මේ තියෙන සම්මුඛ පාදයේ sin alpha සමානයි y බෙදීම cos beta. එතකොට y සමානයි sin alpha cos beta. මේ පාදයේ sin alpha cos beta. හරිනේ? ඊට පස්සේ හරි. දැන් පාඩේ ඔක්කොම ටික ආවා අර වගේ. දැන් අපි අර වගේ ලියාගමු ප්‍රකාශනය ලියාගමු. ප්‍රකාශය අපි ඕනේ අන්තරය යන්න ඕනේ. අන්තරයට අපි මුලින්ම ගන්න ඕනේ sin alpha ඍණ beta. sin අන්තරයක් මේ. මෙන්න මේ දිග ගත්ත කොහොමද? මෙන්න මේ දිග. මේ දිග කියන්නේ මේ දිගමනේ. මේකමනේ. නේ? ඒතර මෙන්න මේ මුළු පාදෙටයි මේ මුළු පාදේ සමානයි ඉස්සෙල්ලා වගේ මේ පාදේ දන මේ පාදේ. අපිට යන්න පුළුවන් නේ. පේනවනේ. එනේම ලියමුනේ. මෙතන මේ සම්පූර්ණ පාදය කියන්නේ sin alpha cos beta සමානයි මෙන්න මේ කොටස sin beta cos alpha ධන මේ කොටස මොකද්ද? මේ කොටස මේදී sin alpha ඍණ beta. දැන් මෙයා මේ පැත්තට දාගත්තා අපිට උත්තර කරනවා sin alpha ඍණ beta සමානයි මොකද්ද? sin alpha cos beta. අඩු කිරීම cos alpha sin beta. මේ තියෙන එතකොට 6 වෙනි සමීකරණය අරගෙන. දැන් අපිට ගණන cos වලට මේ cos alpha beta මේ තියෙන්නේ මේ සම්පූර්ණ මේ පාදයේ තමයි cos alpha ඍණ beta කියන්නේ. මේ මුළු පාදේ. ඒක සමාන වෙන කාටද? ඒ සමාන වෙන්නේ මෙන්න මේ පාදෙටයි. මේ පාදයේ දිග කියන්නේ මේ මෙතන පාදේමනේ. කියන්නේ cos alpha beta. cos alpha cos beta. දැන් මෙන්න මෙතන පාදේ. මෙතන පාදයේ දිග කියන්නේ මේ තියෙන්නේ sin alpha sin beta නේ. sin alpha sin beta. මේ දින 7. පේනවනේ. ත්‍රිකෝණ ටිකක් එනවා මේ උත්තර ටිකක් එනවා ප්‍රමේය ටිකක් එනවා සූත්‍රයෙන් එනවා මේ හතත් අනිවාර්යයෙන්ම ඕනේ මේ දෙකක් තියාගන්න ඒකත් කොහොමත් බලා ගන්න ඕනේ හරි තියන්නකො
හරිද? එහෙනම් මේක හරි. මේක ලියාගන්න මේ සූත්‍ර ටික ඊට පස්සේ දැන් අපිට සූත්‍ර මෙතන හතක් තියෙනවානේ. ඉස්සර තුනයි මෙතන 4යි 7යි. ඒතර දැන් මේ සූත්‍ර හතරෙන් තව සූත්‍රයක් ගන්න පුළුවන්. මෙත් එක්ක. හරිනේ. ඒක අපි කියන්නේ ටිකක් ලියාගන්න මෙහෙම. ऐक्य सह गुणित सूत्र हरि ऐक्य सह गुणित सूत्र කියලා මම කියන්නේ. හරිනේ මේකට තව නමක් කියනවා මේ මෙහෙම තව නමුත් තියෙනවා CD කියලා. හරිද? C, D සූත්‍ර කියලා. ඒක ගන්න පුළුවන්. හරි දැන් ඕක ලියාගන්න. දැන් අපිට මෙතන මේ අවස්ථාවේ හම්බුණානේ මේ සූත්‍ර හතරක් හම්බුණානේ. අනේ මේකට කලින් අර මේ දැන් අපි sin alpha cos ටික ගත්තනේ. මේ අපි ඒකම tan උත්තර ටික ගමු. දැන් අපි sin ආකලනය තියෙනවානේ sin alpha දන beta තියෙනවා. sin alpha cos beta. cos alpha sin beta නේ. මේක දැන් sin ආකලනේ ඊපස්සේ cos ආකලනය මොකද්ද? cos alpha cos beta ඍණ sin alpha sin beta මේකට ඉතින් මතකනේ. දැන් අපිට මේක දැන් අපිට ගන්න ඕනේ මේ tan නේ. දැන් tan ආකලනය ගන්න ඕනේ. tan alpha දන beta ගන්නේ කොහොමද? tan කියන්නේ sin බෙදීම cos. sin කෝණය බෙදීම cos කෝණය. හරි. හරි. ඒක sin alpha දන beta කියන්නේ මේක. sin alpha cos beta දන cos alpha sin beta. jadi මෙතන cos alpha cos beta ඍණ sin alpha sin beta. තේරෙනවද? දැන් මොකද මම කරන්නේ? දැන් මම මේක බෙදන්න මේ සම්පූර්ණ මේ සමීකරණයෙන් බෙදනවා. බෙදනවා මොකෙන්ද? අපිට සූත්‍රයක් ගන්න මෙතන සූත්‍රයක් ගන්න බෑනේ. මුළු සමීකරණයම බෙදනවා cos alpha cos beta වලින්. උඩ යටයි. cos alpha cos beta වලින්. හරිනේ. දැන් මොකද්ද මට එන්නේ? sin alpha cos beta බෙදීම cos alpha cos beta ධන cos alpha sin beta බෙදීම cos alpha cos beta. ඊපස්සේ මේ ටික දෙනවනේ. cos alpha cos beta බෙදීම cos alpha cos beta. ඊට sin alpha sin beta බෙදීම cos alpha cos beta. කොහොම වෙනවනේ. දැන් මොකද්ද වෙන්නේ මේ? cos beta කැපෙනවා. මෙතන cos alpha කැපෙනවා. මෙතන දෙකම කැපෙනවා. මේ cos beta cos alpha cos beta cos alpha. මෙතන කැපෙනවා නෑ මෙතන කැපෙන්නේ නෑ. හරි. මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ? sin alpha බෙදීම cos alpha. tan alpha. ධන. sin beta බෙදීම cos beta. tan beta. මෙතන එකනේ මෙතන ඔක්කොම කැපෙනවා එකනේ නෙමෙයි එක. ඍණ මේ මොකද්ද? sin alpha බෙදීම cos alpha කියන්නේ. sin බෙදීම cos කියන්නේ tan alpha. sin beta cos beta tan beta. හරි. ඔන්න තව වෙනවා සූත්‍රයක් මේකත් අනිවාර්යයෙන්ම වැදගත් එකක් හරි. tan ආකලන සූත්‍රය හරි. මේක ලියන්න මේක එතකොට 8 වෙනි එක. 8 නේ. හරි. හරිද? ඊට පස්සේ දැන් අපිට ගන්න ඕනේ tan අන්තරය නේ. ඒ කියන්නේ අපිට sin අන්තරය ගත්තොත් sin අන්තරය කියන්නේ මොකද්ද? sin alpha ඍණ beta කියන්නේ මේකෙම මේ ඍණ එක නේද? ලකුණ මාරු වෙනවා. cos alpha ඍණ beta කියන්නේ මෙතන ධන වෙනවා. මෙතන tan alpha ඍණ beta කියන්නේ sin alpha ඍණ beta බෙදීම cos alpha ඍණ beta. එහෙනම් මෙතන ලකුණු මාරු වෙනවා. මේක ඍණ වෙනවා, මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා, මෙතන ධන වෙනවා. එහෙනම් මෙතනත් අන්තිමට ඍණ වෙනවා, මෙතන ධන වෙනවා. වෙනවනේ එකම දේ. හරි. මේක ආයෙත් ලියන්න.
දැන් මම මේක මෙහෙම ලිව්වට ඔක්කොම අර වගේ ලියන්නේ. ඊළඟ මෙහෙම ගන්න අන්තිමට උත්තරේ මේ tan ආකලන මේ tan අන්තරයට එන්නේ. අර උත්තරය මේ ලකුණු මාරු වෙනවා. ඍණ ධන වෙන එච්චරයි වෙන්නේ. මේක අපිට ගන්න වෙන්නේ 9 වෙනි සූත්‍රය කියලා. මේක 9. හරි. දැන් හරි. දැන් මෙන්න මේ ටිකක් ආවන් දැන් ලියා ගන්න අනිත් එක. අපි ඉස්සලා ලියන්න හදපු සූත්‍රය දැන් ලියා ගන්න. ඓක්‍ය සහ ගුණිත සූත්‍ර. හරි. ඓක්‍ය සහ ගුණිත සූත්‍ර. ඊපස්සේ C හා D සූත්‍රات වෙනවා. C හා D කියන දෙකක් වෙනවා. හරි. හරි. ඒතර මේක ගන්න කොහොමද දැන්? හරිනේ. දැන් බලන්න දැන් මෙහෙමනේ. දැන් අපි ගත්තා මේක. මෙහෙමනේ ගත්තේ. ඉස්සලා සූත්‍රය අපි ගත්තා sin alpha ධන බීටා ගත්තානේ. මතකනේ? කොහොමද ඒක ආවේ? sin alpha cos beta ධන cos alpha sin beta. හරිනේ. ඊට පස්සේ ආව sin alpha ඍණ බීටා ගත්තා. මේ sin alpha cos beta ඍණ cos alpha sin beta. පේනවනේ. ඔව්. දැන් මම මෙහෙම කරනවා. මම මේක එක කියලා මේක අපි ගමු දෙක කියලානේ. දැන් මම මේක එකතු කරනවා මේක. එක දාන දෙක එකතු ගන්නවා. එතන මොකද්ද අපිට හම්බෙන්නේ මේ පැත්ත? sin alpha ධන බීටා sin alpha ඍණ බීටා. දකුණේ මොකක්ද හම්බෙන්නේ? මේක කැපෙනවා මේ cos alpha sin beta ධන ඍණ කැපෙනවා. මේ වගේ දෙගුණයක් වෙනවා පේනවනේ. 2 sin alpha cos beta. ඔයා කියනවනේ පේනවනේ. හරි. දැන් මෙතන පොඩි වෙනසක් අපි කරනවා. හරි. දැන් මෙහෙම පොඩි වෙනසක් කරනවා. මෙතනට අපි දා ගන්නවා අපි alpha වලට දා ගන්නවා එහෙනම්. alpha වලට දා ගන්නවා c ධන d බෙදීම 2 කියලා. බීටා දා ගන්නවා c ඍණ d බෙදීම 2 කියලා. ඔන්න පොඩි ආදේශයක් දාන්න. හරි. එහෙනම් දැන් මෙතන මේ තියෙන්නේ මොකද්ද? alpha කියන්නේ c ධන d බෙදීම 2, බීටා කියන්නේ c ධන d බෙදීම 2. alpha ධන බීටා කියන්නේ මොකද්ද? alpha ධන බීටා මෙතන තියෙන්නේ ඒකනේ. alpha කියන්නේ මේක, බීටා කියන්නේ මේක. කියන්නේ c ධන d බෙදීම 2 එකතු කිරීම alpha ධන බීටා කියන්නේ ඒකනේ. c ඍණ d බෙදීම 2. d කැපෙනවා d ට 2යි c බෙදීම 2 කියන්නේ c. මෙයා. බස් alpha ඍණ බීටා ගත්තොත් මොකක්ද දෙන්නේ? මේ කොටසට මොකක්ද දෙන්නේ? c ධන d අඩු කිරීම c ඍණ d බෙදීම 2. අපිට c කැපෙනවා. එතකොට d එනවා. 2යි d බෙදීම 2 කියන්නේ d. මේක c මේක d. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද අපිට දැන් මෙතෙන් දෙන්නේ? මෙහෙම වෙනවානේ. මේ දින sin c ධන මේ දින sin d සමානයි 2යි sin alpha කියන්නේ alpha කියලා ගත්තේ මේ දින c ධන d බෙදීම 2. cos ගත්තේ මේ beta ගත්තේ මේක. cos beta කියන්නේ c ඍණ d බෙදීම 2යි. මේ තියෙන පළවෙනි ඒ වගේ මේ සූත්‍රය CD සූත්‍රය හරි. මේ තියෙන්නේ ඓක්‍ය සහ ගුණිත. මේ ඓක්‍යයක් තියෙන්නේ sin x c ධන sin d. ඒක ලියුවා ගුණිතයක් වශයෙන්. කොහොමද sin c ධන d බෙදීම 2 c ඍණ d බෙදීම 2.
අයික්‍යා ගුණිත නැත්නම් CD සූත්‍රය දෙකම හරි මේ පළවෙනි ඔක ලියා ගන්න. මේකට අපිට ගන්න පුළුවන් 10 වෙනි සූත්‍රනේ මේක. 10 වෙනි. ඔව්. මේක අපේ අර සූත්‍ර වල 10 වෙනි. හරි. දැන් අපි ඊළඟ අනිත් එක. දැන් මේ අපි ගත්තේ sin set එකනේ දැන් අපි ගමු cos set එක. හරි. අනේ මේකෙන් තව එකක් ගන්න පුළුවන්. හරි. දැන් අපි ගත්තේ මේ එක දාන දෙකනේ ගත්තේ. දැන් අපිට ගන්න පුළුවන් එක ඍණ දෙක. අඩු කරන්න පුළුවන්. එක ඍණ දෙක මේ. ඒතර මොකක්ද දෙන්නේ sin alpha ධන beta ඍණ sin alpha ඍණ beta. මොකද අපිට මෙතන මෙන්න මේක කැපෙනවානේ. මේ sin කොටස කැපිලා ගිහිල්ලා මේ cos ටික එනවා. ඒ කියන්නේ දෙකයි cos alpha sin beta. එරානේ. අඩු කරා මෙන්න මේ කොටස් දෙක ගිහිල්ලා මේ දෙන්න ඉතුරු වෙනවා. ඉස්සෙල්ලා අපි ගත්ත එකතුවනේ. එතකොට මොකද උනේ? මේ දෙන්න අඩු වුණා. මේ දෙන්න ආවා. දැන් අතේ අඩු කිරීම එතකොට මේ දෙන්න යනවා මේ දෙන්න ඉතුරු වෙනවා. දෙකයි cos alpha sin beta. මේ වගේම alpha කියන්නේ c ධන d බෙදීම දෙකයි beta කියන්නේ c ඍණ d බෙදීම දෙකයි. මේ උත්තර ටික මෙහෙම එනවා. දැන් මොකද අපිට ඉන්නේ මෙතන? sin c ඍණ sin d. මේ ඊළඟ මේ සමීකරණය. දෙකයි cos c ධන d බෙදීම දෙක sin beta sin c ඍණ d බෙදීම දෙක. මේ 11 වෙනි සූත්‍රය හරි. 11. ඒකත් මම ලියා ගන්න. හරිද? දැන් අපි යනවා දැන් මේ ගත්තේ sin ටිකනේ. දැන් cos වලට හරි. මේක ලියා ගන්න හරි. ඒතර cos alpha ධන beta මතකයි කොහොමද ආවේ කියලා අර ඉස්සෙල්ලා අපි ගත්ත සූත්‍රවල cos alpha cos beta ඊන sin alpha sin beta මේක අපි ගමු එක කියලා. ඊට පස්සේ අපි cos ගන්නවා අන්තරය ගන්නවා alpha ඍණ beta cos alpha cos beta ධන sin alpha sin beta. දෙක කියලා නේ. ඔබ ලියන්න පුළුවන්. දැන් මේකේ අර වගේම සූත්‍ර දෙකක් ගන්න පුළුවන්. මුලින්ම අපි එකතු කරනවා. එක ධන දෙක ගන්න. දැන් මේ එකතු වෙනවානේ. ඒතර cos alpha ධන beta ධන cos alpha ඍණ beta. මෙතන මොකද කැපෙන්නේ මේ? ඍණ sin alpha beta ධන sin alpha beta. ඒ දෙක කැපිලා යනවා. මෙතන මේ වගේ දෙගුණයක් එනවා. පද දෙකක් එනවා. ඒ කියන්නේ දෙකයි cos alpha cos beta. හරි. දැන් අර CD ගන්න මේ alpha ධන beta කියන්නේ c නේ. නම් මේ දින්නේ cos c මේ දින්නේ d cos d සමානයි 2යි alpha කියන්නේ මොකද්ද? c ධන d බෙදීම 2. beta කියන්නේ c ඍණ d බෙදීම 2. පේනවනේ? එතන මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් 12 වෙනි සූත්‍රය. දැන් යන්න පුළුවන් මේකෙම ධන උත්තරෙට මේ මගේ තව එකක් ගන්න පුළුවන් මේ. ඒත් එක්කම ගන්න පුළුවන් තව එකක්. එක ඍණ දෙක දැන්. එක ඍණ දෙක අඩු කරාම තව එකක් එනවා. පේනවනේ? එතකොට cos alpha ධන beta ඍණ cos alpha ඍණ beta සමානයි කිය දෙන්නේ මේ දෙක අඩු කරාම මේ දෙක කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවනේ. හැබැයි එතන මේ පොඩි වෙනසක් තියෙනවා. එතන පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද දෙන්නේ? ඍණ sin alpha ඉන්නේ හරි. ඍණ sin alpha beta ඍණ දෙකයි sorry. ඍණ දෙකයි sin alpha sin beta ඉන්නේ. ධන වෙන්නේ නැහැ. මොකද මේක ඍණ මේකත් ඍණ කියන්නේ දෙකම ඍණ වෙනවා. මෙයා ඍණ කියන්නේ දෙකම ඍණ දෙකයි sin alpha sin beta එනවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙතන ආයි cos මෙදිනේ c මෙදිනේ cos d cos c ඍණ cos t අදගෙන සමානයි ඍණ දෙකයි sin alpha කියන්නේ මතකනේ c ධන d බෙදීම 2යි beta කියන්නේ c ඍණ d බෙදීම 2යි. දැන් අපි මේ ඍණ උත්තරේ දානවා ඇතුළට මේ ඇතුළට දාගන්න.
දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ඉස්සෙල්ලා බලන්න මේ sin ඍණ θ කියන්නේ ඍණ sin θ. මතකනේ? දැන් මෙතන මේ ඍණ උත්තරය ඇතුළට දාගත්තොත් නැත්නම් මෙහෙම කරමු. දැන් මෙන්න මේ තියෙන මේ දෙක මෙහෙම තියලා මේ ඍණ මෙතෙන්ට දාගත්තාම මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන ඍණ sin sin d බෙදීම දෙකනේ මෙතන තියෙන්නේ. මේක මෙතෙන්ට ගියොත් මෙයත් එක්ක මේ කියන්නේ ඍණ sin කියලා කියන්නේ sin ඍණ θ. ඒ කියන්නේ sin ඍණ sin d බෙදීම දෙකනේ. මේ ක්‍රමයට ගත්තොත් දැන් මේ ඍණ ಗುಣ වෙනවානේ. ඍණ c ධන d වෙනවා. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් sin ධන d ඍණ c d ඍණ c බෙදීම දෙක. එහෙනම් මෙතෙන්ට දාන්න පුළුවන් එහෙම. ඒ කියන්නේ cos c ඍණ cos d සමාන 2යි sin c ධන d හරි බෙදීම දෙක. ඊට පස්සේ මෙතනට ඕන නම් මේ ඍණ මේක අයින් කරලා හරි දෙක දාන්න නැතුව මෙතන දාගමු sin d ඍණ c බෙදීම දෙක හරි. ඔන්න ඔය දෙකම හරි. මේකත් වෙනවා නැත්නම් ගන්නත් පුළුවන්. මේක ගන්නත් පුළුවන්. මෙන්න මේක දැම්මොත් ලේසියි. මොකද මේ ඍණ උත්තරයක් අයින් වෙලා මේක ඕනේ නැහැ නේ. හරි. මේක 13. දාගන්න.